හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියේ නවවන ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්න දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන දුවේ පුතේ. දැන් අපි මේ සාකච්ඡා කරන දුවල පුතාලත් එක්ක අපි සමාලෝචන ප්‍රශ්න යටතේම සෑම ඒකකයක් අවසානයේදීම අපි දුවල පුතාලත් එක්ක ඒකකයට අදාළ මේ ප්‍රායෝගික පරීක්ෂණවල අපි ගැටලු ආකාරයට ප්‍රායෝගික පරීක්ෂණ සාකච්ඡා කරනවා දුවේ පුතේ. සුවිශේෂිත කරුණු විදිහට දුවල පුතාලත් එක්ක මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන ක්‍රමවේදයන් මොනවද කියලා අපි ගැටලුවෙන් අහනවා. ඒ වගේම කොහොමද මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරය යටතේ පුතේ මේ ප්‍රායෝගික ක්‍රියාවලිය සිදු කරන්න අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය ඒ ක්‍රමවේදයේ දුවේ පුතේ. ඒ වගේම එහි මූලධර්මයන් ක්‍රමවේදයට අදාළ ඒ වගේම පුතේ නිගමන සහ සුවිශේෂිත කරුණු ඊට අදාළ අපි කතා කරනවා දුවේ පුතේ. ඉතින් ඔබට මේ විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ විභාගෙත් අවසන් වෙලා මාසයක් පමණ කාලයකට පස්සේ තියෙන්නේ. මේ මුලින්ම දුවල පුතාලට මේ ටික කරලා දෙන්න දුවේ පුතේ කියලා දෙන්නේ. ප්‍රායෝගික පරීක්ෂණ මේ ගැටලු ආකාරයෙන් දුවල පුතාලත් එක්ක අපි කතා කරන්නේ ගැටලුවක් විදිහට ඉදිරිපත් කරලා සමාලෝචන ප්‍රශ්න වලට මේ ටික එකතු කරලා අපි කතා කරන දුවේ පුතේ. විභාගයේ සඳහා අතිශයින්ම වැදගත්කමක් දරන නිසායි පුතේ ටික අපි දුවල පුතාලත් එක්ක කතා කරන්නේ. මම හිතන්නේ දුවල පුතාලට ඒක අලුත්ම අත්දැකීමක්. ඒ නිසා මේත් එක්කම විෂය නිර්දේශයත් එක්කම අවසන් වෙනවත් එක්කම දුවල පුතාලට මේ ගැටලු ප්‍රායෝගික පරීක්ෂණ මගින් ඇතිවන ගැටලු වලට පිළිතුරු ලබා ගන්න මේක විශේෂයෙන්ම මහත් රුකුලක් වෙනවා දුවේ පුතේ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා විද්‍යාගාරයක් තුල දුවල පුතාලත් එක්ක මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්න බලාපොරොත්තු වෙන උපකරණ සමගින් දුවල පුතාලට 12 වෙනි ශ්‍රේණියට සහ 13 වෙනි ශ්‍රේණියට නියමිත සියලුම ප්‍රායෝගික පරීක්ෂණ දුවල පුතාලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී සාකච්ඡා කරන්න දැයීමේ තාක්ෂණ වේදී විෂය ධාරාව යටතේ ජෛව පද්ධති තාක්ෂණ වේදී හදාරන ආදරණීය දුවල පුතාලා වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ කාර්යය දුවල පුතාලත් එක්ක සිදු කරන්න. හොඳයි දුවේ පුතේ අපි ඉදිරියට යමු. රයිට් අපි ඉන්නේ 4 වන ප්‍රශ්නේ පුතේ. රයිට් අපි මේ සමාලෝචන ප්‍රශ්නවල අපි විශේෂයෙන්ම මේ ප්‍රායෝගික ගැටලු ගැන කතා කරන සමාලෝචන ප්‍රශ්නවල 4 වෙනි ප්‍රශ්නේ ඉන්නේ පුතේ. ඊටාම හොඳ ප්‍රශ්නයක් වැදගත් ප්‍රශ්නයකටයි පුතේ අපි යන්නේ. තවත් ආහාර පරිරක්ෂණ ක්‍රම කිහිපයකට කතා කරන්න යන තැන අපි මෙතන නතර වෙන්නේ පුතේ මේ 4 වෙනි ප්‍රශ්නේ කිරි නිෂ්පාදන සැකසීම. ඒ යටතේ අපි කතා කරන්නේ මේ පැස්ටරීකృత කිරි කල් කිරි සැකසීම සිදු කරන ආකාරය පුතේ පැහැදිලි කරන්න කියන ප්‍රශ්නෙන් අපි කිරි නිෂ්පාදන සැකසීම විශේෂයෙන්ම පැස්ටරීකృత කිරි ඒ වගේම කල් කිරි නිපදවීම සිදු කරන ආකාර දෙක සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක අපි කතා කරන්න යන්නේ පුතේ විශේෂයෙන්ම කිරි නිෂ්පාදන සැකසීමේදී සිදු කරන පැස්ටරයිසේෂන් පැස්ටරීකරණ ක්‍රියාවලිය පැස්ටරීකృత කිරි නිෂ්පාදනය සහ කල් කිරි නිෂ්පාදනය සිදු කරන ආකාරය පැහැදිලි කරන්න කියලායි අපිට කියන්නේ දුවේ පුතේ. රයිට් අපි බලමු කොහොමද කිරි නිෂ්පාදන සැකසීම සිදු කරන්නේ විශේෂයෙන්ම පැස්ටරීකృత කිරි කල් කිරි නිපදවීම සිදු කරන ආකාරයි ආදරණීය දුවේ පුතේ අපි ඔයගොල්ලොත් එක්ක මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ඉදිරියට යන්න දුවේ පුතේ. රයිට් මේ බලන්න මෙතන රූපයක් තියෙනවා පුතේ යන්ත්‍රයක් තියෙනවා මිල්ක් ෆැස්ටරයිසේෂන් කියලා දාලා තියෙනවා පුතේ. අල්ට්‍රා ෆැස්ටරයිසේෂන් කියලා තියෙනවා පුතේ. හයි ටෙම්ප් එකක් භාවිතා කරලා නේද ඩේන්ජර් කියලා ගහලා තියෙනවා නේද? පැස්ටරයිසේෂන් ලෝ ටෙම්ප් කියලා ගහලා තියෙනවා පුතේ. පැස්ටරයිසේෂන් එකේදී more enzyme and protein remain intact when milk is heated below this temperature. මේ temperature එකේදී වෙන ක්‍රියාවලියයි කතා කරන්නේ පුතේ. සෙල්සියස් 118 දී බලන්න පුතේ. මෙතන පෙන්눔 කරලා තිනවා මේ උෂ්ණත්වමානයක් පෙන්눔 කරලා තිනවා නේ පුතේ. අල්ට්‍රා 280ක් රයිට් නේද? හරි. එතකොට kill potentially harmful bacteria in milk වල ඉන්න පුතේ right but also damage all of the vitamins ටික damage වෙනවා පුතේ. minerals ඒ වගේම other nutrients right originally contained in the milk. අන්න එකයි මේ ultra pasteurization වෙන්නේ. ඒක danger කියලා ගහලා තියෙන මේ රතු පාටින්ම ගහලා තියෙනවා danger. ඊට පස්සේ high temp එකේදී danger pasteurization මෙතනත් high temp එකක්. kills enzyme much of the healthy microorganisms right. ඒ වගේම මේකෙදී මොකද වෙන්නේ
denaturous the proteins, this milk is difficult to digest වෙනවා. digest කරන්න difficult වෙනවා මේ protein ජීර්ණය කිරීමට අපහසු වෙනවා. මේම තත්ත්වය නිසා difficult to digest වෙනවා දුවේ පුතේ. right. මේ ඒ තත්ත්වවලදී මේ කතා කරලා තියෙන low temp එකේදී මේ අඩු වෙනකොට හරි right මේ පෙන්වුම් කරලා තියෙන්නේ මේ උෂ්ණත්වය දක්වලා තියෙන පුතේ danger අවස්ථා සහ low temp එකේදී pasteurization කොට මොකද වෙන්නේ කියන එක හරි අපි බලමු මේ නිකන් ඕගොල්ලන්ට මේක pasteurization කරන යන්ත්‍රයක් එක්ක පෙන්වලා තියෙන මේක milk pasteurization කරන උපකරණයක් තියෙන පුතේ මේ කිරි pasteurization කරන කර්මාශාලාවක ඒ pasteurization සිදු කරන pasteurization සඳහා භාවිතා කරන pasteurization machine එකක් හොඳයි ආදරණීය දූ පුතේ අපි බලමු මේ බලන්න කිරි නිෂ්පාදනය සිදු වෙනවා පුතේ බෝතල් වල මේ කිරි නිෂ්පාදනය සිදු වන ආකාරය යන්ත්‍රානුසාරයෙන් කිරි pasteurization කරලා මේ විශේෂයෙන්ම කිරි නිෂ්පාදනය කරන pasteurized කිරි නිෂ්පාදනය සිදු කරන ආකාරයේ පුතේ මේ යන්ත්‍රානුසාරයෙන් පෙන්වලා තියෙන්නේ යන්ත්‍ර භාවිතයෙන් ඒ සඳහා භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් right ක්‍රියාවලිය සිදු වන ආකාරය මේ බලන්න නැවුම් කිරි pasteurization කරන milk pasteurization process එකක් තියෙනවා මේ බලන්න fresh milk heating section එකක් තියෙනවා නේද පුතේ ඒ කියන්නේ මොකද්ද මේ තාපයේ මගින් සිදු කරන පැස්චරීකරණ ක්‍රියාවලියේදී අපි දන්නවා මේකෙදී සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ සෙල්සියස් අංශක 62 73 වැනි උෂ්ණත්ව භාවිතා කරන්නේ අඩු උෂ්ණත්ව අපි දන්නවා මේකෙදී විශේෂයෙන්ම නේද පුතේ අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමයේ සහ වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමයේ කියලා ආකාර දෙකකට අපි කතා කරනවා ඔබට මතක ඇති අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය නේද right ඒ වගේම වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය high temperature short time කියලා කියනවා අපි high temperature short time කියලා කියනවා ඒ වගේම අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමය low temperature long time right ඔබට මතකද හරි දුල පුතාලට මතකයිනේ මොකක්ද ඒක එකක් අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය මොකක්ද අපි ඒකට කියන්නේ low temperature long time LT කියනවා නේද අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය පුතේ මොකද්ද පුතේ LT කියලා කියනවා ඊළඟ දෙවෙනි එක මොකද්ද පුතේ වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය ඒකට අපි කියනවා පුතේ high temperature short time HTST කියලා නේ හරිනේ HTST නේ HTST high temperature short time ඒ කියන්නේ මොකද්ද පුතේ වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය හරි අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමයේදී ඔබට මතකද අපි සෙල්සියස් අංශක 62ක පමණ උෂ්ණත්වයේ මිනිත්තු 30ක් සෙල්සියස් අංශක 62ක පමණ උෂ්ණත්වයේ මිනිත්තු 30ක් කාලයක් අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමය 62යි සෙල්සියස් උෂ්ණත්වයේ බලන්න ආදරණීය දූ පුතේ 62යි සෙල්සියස් උෂ්ණත්වයේ මිනිත්තු 30ක් මේකෙදි 73යි සෙල්සියස් උෂ්ණත්වයේ කොච්චරද අපි ගමු තත්පර 15ක් 62යි සෙල්සියස් උෂ්ණත්වයේ right තත්පර 15ක් හොඳයි පුතේ එතකොට මෙතන කාල වේලාව හරි පුතේ මෙතන අපි බලමු එතකොට අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමයේදී පුතේ මෙතන අපි ගමු සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයේ මිනිත්තු 30ක් වේලාව හරි බලමු මේක
උෂ්ණත්වයේ පොඩ්ඩක් අපි හදාගමු. නිවැරදි උෂ්ණත්වය මෙතන සෙල්සියස් අංශක 63ක පමණ උෂ්ණත්වයේ මිනිත්තු 30ක්. දෙවැනි අවස්ථාවේ ඒ කියන්නේ අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමයේදී සෙල්සියස් 63ක උෂ්ණත්වයේ මිනිත්තු 30ක්. ඊළඟට වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමයේ උෂ්ණත්වය සෙල්සියස් 72යි තත්පර 15යි. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 72යි තත්පර 15යි. හරි. මේ අපි පැස්චරීකරණය සිදු කරන ආකාර දෙක. හැබැයි මතක තියාගන්න. මේ ආකාරයට පැස්චරීකරණය කරන ලද ආහාර අපි දන්නවා පැස්චරීකරණයේදී පැස්චරයිසේෂන් එකේදී ශුද්‍රජීවීන් විනාශ වීමක් සිදු වෙනවා. නමුත් ශුද්‍රජීවීන්ගේ බීජාණු විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා අපි දන්නවා අපි විශේෂයෙන්ම මේ පැස්චරීකරණ ක්‍රියාවලියේදී අපි මේ පැස්චරීකරණය කරන ලද ආහාර මේ පියවර වලින් පස්සේ ඉමීඩියේට්ලි මොකද කරන්න ඕනි පුතේ? උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10ට බස්සන්න ඕනේ. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10ට ඉමීඩියේට්ලි බස්සලා අඩු කරලා පුතේ අපි මේවා සෙල්සියස් අංශක 10ට වඩා අඩු උෂ්ණත්වය යටතේ ශීත ගබඩා කරනවා. ශීතකරණය තුල ගබඩා කරනවා, තැම්පත් කිරීම සිදු කරනවා. හොඳයි පුතේ. එතකොට අපි දන්නවා පැස්චරීකృత ආහාර අපි දන්නවා මේ තාප මේ ක්‍රියාවලි භාවිතා කරාට පස්සේ ඉමීඩියට්ලි මේ වගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට අඩු කරන්න ඕනේ. සෙල්සියස් අංශක 10ට අඩු කරලා මේවා නැවත අපි සෙල්සියස් අංශක 10ට ඉමීඩියට්ලි හැකි ඉක්මනින්ම උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 10ට බස්සන්න ඕනේ. මේ විදිහට අපි පැස්චරයිසේෂන් කරලා ඉවලා උෂ්ණත්වය ඉක්මනින්ම සෙල්සියස් අංශක 10ට බස්සලා 10ට වඩා අඩු උෂ්ණත්වවල සෙල්සියස් අංශක 10ට බස්සලා අපි සෙල්සියස් 10ට අඩු උෂ්ණත්වවල ගබඩා කරනවා. ගබඩා කිරීම විශේෂයෙන්ම අපි කියනවා ශීතනය කිරීම. සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වය යටතේ ශීතනය කරන්න ඕනේ. ෆ්‍රිජ් එකේ දාන්න ඕනේ. රයිට්? ඒකයි කියන්නේ. හරි. ඒක එතකොට මේකෙදී අපි සාමාන්‍යයෙන් මේ පරිරක්ෂණ ක්‍රම කිහිපයක් භාවිතා කරනවා නේ පුතේ. අපි කියනවා ඒකාබද්ධ පරිරක්ෂණ ක්‍රමයක් කරනවා. ඒ කියන්නේ තාපමය පරිරක්ෂණ ක්‍රමයකුත් භාවිතා කරලා ශීතනය කරනවා. පැස්චරීකරණය කරන ලද ආහාර ඉමීඩියට්ලි ඉක්මනින්ම ආහාර සෙල්සියස් 10ට උෂ්ණත්වය අඩු කරලා බස්සලා සෙල්සියස් 10ට අඩු උෂ්ණත්වය යටතේ ශීත ගබඩා කරනවා. ශීතනය කරලා තියෙනවා. ඒ කියන්නේ කිරි ෆ්‍රිජ් වල දාලා තියෙන කිරි ආහාර නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන ෆ්‍රිජ් වල දාලා තියෙන එක. මිල්ක් පැස්චරයිසේෂන් ප්‍රොසෙස් එක තියෙන්නේ පුතේ මෙතන. ෆ්‍රෙෂ් මිල්ක්, මේ බලන්න මෙතන ෆ්‍රෙෂ් මිල්ක්, නැවුම් කිරි, දිනුනෙන් දොවා ගන්නා නැවුම් කිරි. මිල්ක් පැස්චරයිසේෂන් එකේ මුලින්ම මෙන්න රතු පාටින් පෙන්ලා තියෙන්නේ මේ හීටින් සෙක්ෂන් එක. රතු පාටින් පෙන්ලා තියෙන්නේ මේ කිරි හීටින් සෙක්ෂන් එකේ තියෙන්නේ. ඊට පස්සේ කූලින් සෙක්ෂන් එක. අන්න ඒ කියන්නේ පැස්චරීකරණය කරලා කරන ලද ආහාර කියන්නේ මේ තාපමය ප්‍රතිකාර ක්‍රම වලට පස්සේ තාපමය ප්‍රතිකාර ක්‍රම වලට බඳුන් කරාට පස්සේ ඊළඟට තියෙන්නේ මේ කූලින් සෙක්ෂන් එක. ඒකෙදි මොකද අපි කියන්නේ අර මේ තාපමය ප්‍රතිකාර කරපු ආහාර මේ කිරි හැකීක්මනින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ට අඩු කරලා සෙල්සියස් අංශක 10ට අඩු කරලා උෂ්ණත්වය 10ට වඩා අඩු උෂ්ණත්වයට තමයි ගබඩා කරලා තියෙන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? අර ශුද්ධ ජීවීන්ගේ බීජාණු දුවේ පුතේ අක්‍රීය තත්ත්වයට තේ ගබඩා කරලා පවත්ත ගන්න. ශුද්ධ ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයට තේ ගබඩා කරලා තියා ගන්න. ශුද්ධ ජීවීන් විනාශ වුණත් ශුද්ධ ජීවීන්ගේ බීජාණු විනාශ වෙන්නේ නැහැ. ඒක නිසා අපි සෙල්සියස් අංශක 10ට අඩු උෂ්ණත්වයට ගබඩා කරලා තබා ගැනීමෙන් මේ ශුද්ධ ජීවීන්ගේ බීජාණු දුවේ පුතේ අක්‍රීය තත්ත්වයට ගබඩා කර තබා ගැනීමක් සිදු වෙනවා. එහෙනම් මේකෙදී ෆ්‍රෙෂ් මිල්ක් පැස්චරයිසේෂන් එකේදී හීටින් සෙක්ෂන් එක, මෙතන කූලින් සෙක්ෂන් එක. අපි හීටින් සෙක්ෂන් එක රතු පාටින්ම අඳිමු. එතන රතු පාටිනේ තියෙන්නේ. ඒක නිසා අපි මේ හීටින් සෙක්ෂන් එක රතු පාටින් අන්ඩර්ලයින් කරනවා. ඊළඟට අපි මේ කූලින් සෙක්ෂන් එක නිල් පාටින් අන්ඩර්ලයින් කරනවා. මෙන්න අවසානයේදී
පැස්චරයිස්ඩ් මිල්ක් අවුට් එක මෙන්න පැස්චරයිස්ඩ් මිල්ක් අවුට් එක කිරි බෝතල් විදිහට පැස්චරයිස්ඩ් මිල්ක් අවුට් එක මෙතන තියෙනවා පැස්චරයිස්ඩ් මිල්ක් අවුට් එක රයිට් පැහැදිලිද ඔබද මේ දෙන්නේ මේ යන්ත්‍රානුසාරයෙන් සිදුවන ආකාරය තමයි මේ පෙන්නලා තියෙන්නේ කිරි පැස්චරීකරණය සිදු කරන ආකාරය හොඳයි දරුවනේ ඉදිරියට යමු හැඳින්වීමට යනවා තාප ශක්තිය යොදා ගනිමින් ආහාර පරිරක්ෂණයේදී ජීවාණුහරණය හා පැස්චරීකරණය ලෙස ප්‍රධාන පරිරක්ෂණ ක්‍රම දෙකක් භාවිතා කරනු ලබනවා තාප ශක්තිය භාවිතා කරලා ආහාර පරිරක්ෂණය කරනකොට ආදරණීය දුවේ පුතේ ඔබ දන්නවා පැස්චරීකරණය සහ ජීවාණුහරණය වශයෙන් මේ ආහාර පරිරක්ෂණ ක්‍රම දෙකක් භාවිතා කරනවා විශේෂයෙන්ම ජීවාණුහරණයේදී පුතේ අපි සෙල්සියස් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වයි භාවිතා කරන්නේ අපි ඉගෙනගෙන තියෙනවා සිද්ධාන්ත පාඩම් වලදී ජීවාණුහරණයේදී සෙල්සියස් අංශක 121ක පමණ උෂ්ණත්වයි භාවිතා වෙන්නේ වඩා වැඩි උෂ්ණත්ව නමුත් පුතේ පැස්චරීකරණයේදී සෙල්සියස් අංශක 72 ඒ වගේම සෙල්සියස් අංශක 63 වගේ උෂ්ණත්වයි භාවිතා කරන්නේ ඉහළ උෂ්ණත්ව භාවිතයෙන් ජීවාණුහරණය සිදු කරන්නේ ජීවාණුහරණ ක්‍රියාවලියේදී අපි දන්නවා සෙල්සියස් අංශක 100ට වඩා වැඩි උෂ්ණත්වයක් භාවිතා කරනවා 121ක් වෙනි උෂ්ණත්වයකුයි භාවිතා කරන්නේ පුතේ ඉතින් ජීවාණුහරණයේදී සියලුම ශුද්‍ර ජීවීන් වගේම ශුද්‍ර ජීවීන්ගේ බීජාණුත් විනාශ වෙනවා පුතේ නමුත් පැස්චරීකරණයේදී සෙල්සියස් අංශක 100ට අඩු උෂ්ණත්ව භාවිතා කරන්නේ සෙල්සියස් අංශක 63 72 වෙනි උෂ්ණත්ව භාවිතා කරන්නේ පුතේ ශුද්‍ර ජීවීන් විනාශ වුණත් පැස්චරීකරණයේදී ශුද්‍ර ජීවීන්ගේ බීජාණු විනාශ වෙන්නේ නැහැ පුතේ ඒක නිසා තමයි අපි මේවා සෙල්සියස් අංශක 10ට වඩා අඩු උෂ්ණත්ව තත්ත්වයට ගබඩා කරන්නේ එතකොට මේ ශුද්‍ර ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයට ගබඩා කර තැබීමක් සිදු වෙන්නේ දුවේ පුතේ හරි එහෙනම් මතක තියාගන්න පුතේ තාප ශක්තිය යොදා ගනිමින් වෙනත් පාටක් තාප ශක්තිය කෙනෙකුට රතු පාටින්ම අපි ඒක යොදාගමු දුවේ පුතේ තාප ශක්තිය යොදා ගනිමින් ආහාර පරිරක්ෂණයේදී ජීවාණුහරණය හා පැස්චරීකරණය ලෙස පුතේ ප්‍රධාන පරිරක්ෂණ ක්‍රම දෙකක් අපි භාවිතා කරනවා රයිට් ඒ වගේම දුවේ පුතේ මතක තියාගන්න පැස්චරීකරණයේදී ජීවාණුහරණයට සාපේක්ෂව පුතේ අඩු උෂ්ණත්වයි යොදාගන්නේ මේ බලන්න ජීවාණුහරණයේදී සෙල්සියස් අංශක 121ක පමණ උෂ්ණත්වයක් යොදාගන්නේ නමුත් පැස්චරීකරණයේදී සෙල්සියස් අංශක 63 සෙල්සියස් අංශක 72 වැනි උෂ්ණත්වයි යොදාගන්නේ ඒකයි කියන්නේ පැස්චරීකරණයේදී ජීවාණුහරණයට සාපේක්ෂව පුතේ අඩු උෂ්ණත්වයි යොදාගන්නේ මෙමගින් කිරිවල ආයු කාලය වැඩි කිරීම අරමුණු වෙනවා මේකෙන් අරමුණු කරගන්නේ පුතේ කිරිවල සෙල්ෆ් ලයිෆ් එක නැත්නම් ආයු කාලය වැඩි කර ගැනීමට කිරිවල ආයු කාලය වැඩි කර ගැනීමටයි පුතේ ඒකින් අපේක්ෂා කරන්නේ හොඳයි දුවේ පුතේ අපි යනවා පුතේ මෙහි මූල ධර්මයට පැස්චරීකృత කිරි නිෂ්පාදනයේ නැත්නම් කල් කිරි නිෂ්පාදනයේ සිදු කරන ආකාරයේ මූල ධර්මය ගැන කතා කරන්න යනවා බලන්න පුතේ ජීවාණුහරණයේදී තාප ශක්තිය යොදා ගනිමින් ශුද්‍ර ජීවීන් හා ඔවුන්ගේ බීජාණු විනාශ කරන අතර බලන්න ජීවාණුහරණයේදී තාප ශක්තිය යොදා ගනිමින් පුතේ ශුද්‍ර ජීවීන් සහ ඔවුන්ගේ බීජාණු සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා හරි පුතේ පැස්චරීකරණයේදී ශුද්‍ර ජීවීන් පමණක් විනාශ කරනවා පුතේ ඔවුන්ගේ බීජාණු අක්‍රීය තත්ත්ව යටතේ ගබඩා කර තබා ගැනීමක් තමයි ආදරණීය දුවේ පුතේ සිදු වෙන්නේ රයිට් ඒකත් මතක තියාගන්න දරුවනේ ජීවාණුහරණයේදී තාප ශක්තිය යොදා ගනිමින් ශුද්‍ර ජීවීන් හා ඔවුන්ගේ බීජාණු විනාශ කරන අතර පැස්චරීකරණයේදී ශුද්‍ර ජීවීන් පමණක් විනාශ කරයි
පැස්ටරීකරණයේදී සුද්‍රජීවීන් පමණයි විනාශ කරන්න පුතේ. රයිට්. හොඳයි බලන්න දුවේ පුතේ. එම නිසා පැස්ටරීකරණය කරන ලද ආහාර අඩු උෂ්ණත්වය යටතේ ගබඩා කළ තැබිය යුතුයි. ඒ කියන්නේ සෙල්සියස් 10ට වඩා අඩු උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කරනු ලැබේ. මොනෝද? පැස්ටරීකෘත ආහාර. හරි. එම නිසා පැස්ටරීකරණය කරන ලද ආහාර අඩු උෂ්ණත්වය යටතේ ගබඩා කර තැබිය යුතුය. රයිට්. නමුත් ජීවාණුහරණය කරන ලද ආහාර සංවෘත තත්ත්ව යටතේ සාමාන්‍ය උෂ්ණත්වයේ ගබඩා කළ හැකියි. හැබැයි පුතේ මේ පැස්ටරීකෘත ආහාරවලට වඩා වෙනස වෙන්නේ ජීවාණුහරිත ආහාර. මේ ජීවාණුහරණය කරන ලද ආහාර වලදී ජීවාණුහරණ ක්‍රියාවලියේදී අපි කිව්වා අනිවාර්යෙන්ම ශුද්‍රජීවීන් වගේම ශුද්‍රජීවීන්ගේ බීජාණුත් විනාශ වෙන නිසා සංවෘත තත්ත්වයට ඒ කියන්නේ සීල් කරලා ඇසුරුම සීල් කරලා පුතේ අපිට මේ ජීවාණුහරණය කරන ලද ආහාර සංවෘත තත්ත්වයට තේ පුතේ සාමාන්‍ය උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන්. කල්කිරි බලන්නකෝ. කල්කිරි බෝතල් සාමාන්‍ය උෂ්ණත්වයට සීල් කරලා තියෙනවා. මේ ස්ටෙරලයිස් කරලා තියෙන එක ජීවාණුහරණය කරලා තියෙන කල්කිරි බෝතල්. ජීවාණුහරණය මගින් කල්කිරි නිෂ්පාදනය අපි සිද්ධාන්ත පාඩම් වල කතා කරලා තියෙන්නේ. ඉතින් මේ කල්කිරි බෝතල් ඔබට මතක තියෙනවා අනේ මේක මේ වැනිලා ෆ්ලේවර් එකකින් සහ චොකලට් ෆ්ලේවර් එකකින් දෙකකින් එනවා. ඒවා අර මූඩියක් නේද? අපි බීම මූඩි වලින් සීල් කරලා තියෙන්නේ පුතේ. පැස්චරයිසේෂන් අපි සමාවෙන්න මේ අපි කියන ස්ටෙරිලයිසේෂන් කරලා තියෙන ජීවාණුහරණය කරලා තියෙන ඒ කල්කිරි. ඉතින් ඒවා මේ සාමාන්‍ය තත්ත්වයට තේ පුතේ ගබඩා කරලා තියන්න පුළුවන්. මේ ජීවාණුහරණය කරලා දාහාර සංවෘත තත්ත්වයට තේ සාමාන්‍ය උෂ්ණත්වයේ පරිසර උෂ්ණත්වයේ ගබඩා කරලා තියන්න පුළුවන් කල්කිරි බෝතල්. ඒ වගේ අර එන මේ කේස් වල දාලා වෙනම සාමාන්‍ය තත්ත්වයට ගබඩා කරලා තියෙනවා. සීත කරනලා ඉඩ තියෙන විදි අනුව බීම කූල් කරලා බොන්න කැමති කෙනෙක් ගොඩක් අය කිරි. ඒ නිසා ඒවා ඒගොල්ලෝ අර වගේ අරන් අරවට දාලා අර සිසිල් බීම බෝතල් කේස් වලින් අරන් අර මේ සීත කරන තුල ගබඩා කරලා තියෙනවා වගේ කූල් කරන්න අර කල්කිරි බෝතලුත් අර ක්‍රැක් වල කේස් වල එනේවා කීපයක් අරන් ගොඩක් දා ගන්න බෑනේ එකපාර ශීතකරණේ කීපයක් අරන් ශීතකරණේ දාලා අරව ඉවරනකොට ආයෙ ශීතකරණේ දාලා ශීත කර ගැනීම සිදු කරනවා. රයිට්. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක් විදියට ආදරණීය දෝල පුතාට මතක් කරලා දෙන්න පුළුවන්. එහෙනම් මේ පැස්ටරීකృత කිරි නිෂ්පාදනය කිරීම සිදු කරන ආකාරය අපි කතා කරන්න යන්නේ පුතේ. රයිට්. පැස්ටරීකృత කිරි නිෂ්පාදනය සිදු කරන ආකාරය අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ටික බලමු පුතේ. මේ සඳහා පිරිසුදු ජලය අවශ්‍යයි පුතේ. ප්ලාස්ටික් භාජන පිරිසුදු ජලය අවශ්‍යයි. ප්ලාස්ටික් භාජන ගෑස් උඳුනක් අවශ්‍යයි පුතේ. මිනුම් සරාවක් බෝතල් මුද්‍රා තබන උපකරණයක් පුතේ. අපි කියනවා බොටල් සීල් එකක්. බෝතල් මුද්‍රා තබන උපකරණයක්. උෂ්ණත්වමානයක්. සියුම් සිදුරු සහිත පෙනේරයක් පුතේ. සිදුරු වල ප්‍රමාණය දාලා තියෙනවා පුතේ. वर्ग सेंटीमीटर 6.451 සිදුරු 100ක් කෝ ඊට වඩා තියෙන සියුම් සිදුරු සහිත පෙනේරියක් ඒකේ ප්‍රමාණයක් කියලා තියෙනවා පුතේ වර්ග සෙන්ටිමීටර් 6.451 සිදුරු 100ක් කෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කියලා තියෙනවා. හරි. ඒ වගේම අපිට මේ කාලය සකස් කරගන්න කාලය බලා ගන්න 8 ස්ටොප් වොච් එකක් තන් විරාම ගටිකාවක් අවශ්‍ය වෙනවා පුතේ. 9 පිරිසුදු අත්පිස්නා දෙකක් අවශ්‍ය වෙනවා පුතේ. අත්පිස්නා දෙකක් සර්වියට් දෙකක් දැහි අඬුවක් වීදුරු බෝතල් සහ ලෝහ පියන් අවශ්‍ය වෙනවා පුතේ.
රසකාරක විදියට මේක චොකලට් ෆ්ලේවර් එක යොදනවා නම් මේ කල්කිරි නිෂ්පාදනය සඳහා කොකෝවා පිටි රසකාරක ලෙස ග්‍රෑම් 10ක් වැනිලා ෆ්ලේවර් එක යොදා ගන්නවා නම් වැනිලා දියර සුවඳකාරයක් ලෙස 0.10ක් පමණ. මෙන්න මේ ටික තමයි පුතේ මේ පැස්චරීකృత කිරි නිෂ්පාදන සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධානතම ද්‍රව්‍ය ටික විදියට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. තව අවශ්‍ය දේවල් තියෙනවා පුතේ. ලී හැන්දක් ජලතාපකයක් ලෙස යොදාගත හැකි මල නොබදින වානේ හෝ සුදු යකඩ සාස්පානක් සීල් කරන්න අපිට නේද පුතේ. බෝතල් මූඩි වහලා ඒවා සීල් කරන්න. ඒ සඳහා ජලතාපකයක ගිල්ලලා අපි කරන්න පුළුවන්. අපිට ජලතාපකයක් ලෙස යොදා ගන්න පුළුවන් මල නොබෙදෙන වානේ හෝ සුදු යකඩ සාස්පානක් මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා පුතේ. 12 වැඩි කිරීම 12 සෙන්ටිමීටර් ප්‍රමාණයේ මස්ලින් රෙදි කඩක් නැවුම් එලකිරි ලීටර 2ක් අවශ්‍ය වෙනවා පුතේ. සීනි ග්‍රෑම් 300ක් කිරිපිටි ග්‍රෑම් 200ක් ඒ වගේම ජලය ලීටර 2ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ බලන්න කිරිපිටි සීනි ජලය නැත්නම් උණු වතුර අවශ්‍ය වෙනවා. කිරිපිටි සීනි ජලය උණු වතුර මිශ්‍ර කිරීම මොනවද? ඒකට සුවඳකාරක වැනිලා කොකෝ පවුඩර් එකතු කරන්න පුළුවන්. චොකලට් ෆ්ලේවර් එක සඳහා කොකෝ පවුඩර් එකතු කරන්න පුළුවන්. සුවඳකාරක විදිහට වැනිලා එහෙම නැත්නම් කොකෝ පවුඩර් එකතු කරන්න පුළුවන්. වැනිලා ෆ්ලේවර් එකෙන් නම් ඒ විදිහට චොකලට් රසට නම් ඒ විදිහට එකතු කරන්න පුළුවන් අවශ්‍ය විදිහට. හරි. අපි බලමු ජීවාණු හරිත කිරි සඳහා වගේම පැස්චරීකృత කිරි සඳහා කියලා මේ අවස්ථා දෙකෙන්ම සඳහන් වෙනවා දුවේ පුතේ බලන්න. ජීවාණු හරිත කිරි සඳහා පිරිසුදු බෝතල් වලට කිරි පුරවන්න ඕනේ පුතේ. සෙන්ටිමීටර් 3.75ක් පහළින්. ඊට පස්සේ මූඩිය සවි කිරීම. පැස්චරීකృత කිරි සඳහා පුතේ පිරිසිදු බෝතල් වලට පිරවීම 3.75ක් පහළින්. ඊට පස්සේ කිරි පිරවීම ගැනයි මේ සඳහන් වෙන්නේ. මූඩිය සවි කිරීම සිදු කරන්න පුළුවන්. කිරිපිටි සීනි ජලය උණු වතුර මිශ්‍ර කිරීමේදී අපිට සුවඳකාරක විදියට වැනිලා සහ කොකෝ පවුඩර් වැනිලා ෆ්ලේවර් එක නම් වැනිලා දාන්න පුළුවන්. නැත්නම් කොකෝ පවුඩර් එකතු කරන්න පුළුවන්. ජීවාණු හරිත කිරි සඳහා නම් මේවා පිරිසුදු බෝතල් වලට පුරවන්න ඕනේ. රයිට් කොච්චරක්ද? සෙන්ටිමීටර් 3.75ක් පහළ දක්වා පහළින්. ඊට පස්සේ මේ මූඩිය සවි කරන්නයි තියෙන්නේ. පැස්චරීකృత කිරි සඳහා ඒවා පිරිසුදු බෝතල් වලට පිරවීම 3.75 සෙන්ටිමීටර් පහළින්. ඊට පස්සේ මූඩිය සවි කිරීම සිදු කරන්න පුළුවන්. ඉදිරියට යමු. ජීවාණු හරණය නම් සිදු කරන්නේ සෙල්සියස් අංශක 125ක උෂ්ණත්වයේ විනාඩි 25ක් ජීවාණු හරණය කරන්න ඕනේ. පීඩන තාපකය තුල තබන්න ඕනේ පුතේ. ඊට පස්සේ සිසිල් වීමට ඉඩ හරිනවා. සේදීම, ලේබල් කිරීම, ජීවාණු හරිත රසකල කිරි. හරි. ඒවා චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි රසයෙන් ගන්න පුළුවන්. පැස්චරයිසේෂන් නම් කරන්නේ සෙල්සියස් 63ක් විනාඩි 30ක් පැස්චරීකරණය කිරීම. එහෙම නැත්නම් සෙල්සියස් 72ක් යටතේ තප්පර 15ක් පැස්චරීකරණය කිරීම. මේ තියෙන්නේ අඩු උෂ්ණත්ව වැඩි කාල ක්‍රමයේ. අඩු උෂ්ණත්වයේ තමයි සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයේ වැඩි කාලය තමයි විනාඩි 30ක් පැස්චරීකරණය කිරීම. එහෙම නැත්නම් සෙල්සියස් අංශක වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමය. සෙල්සියස් අංශක 72යි උෂ්ණත්වයේ තත්පර 15ක් පැස්චරීකරණය කරන්න පුළුවන්. ඊට පස්සේ සිසිල් කිරීම, සේදීම, ලේබල් කිරීම, ඔන්න පැස්චරීකృత රසකල කිරි චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි රසයෙන් ගන්න පුළුවන් පුතේ. අපි යනවා ක්‍රමවේදයට පුතේ. මුලින්ම අපි අර අවශ්‍ය උපකරණයට දෙගත්ත සියුම් සිදුරු සහිත පෙනේරියකින් කිරි පෙරා ගැනීම සිදු කරනවා පුතේ පළවෙනි පියවරේදී.
සියුම් සිදුරු සහිත පෙනේරයකින් කිරි පෙරා ගැනීම. දෙවනි පියවරේදී අපි ලබාගත්ත කිරි සහ සීනි සාස්පානකට දාලා පුතේ සෙල්සියස් අංශක 60ත් 65ක උෂ්ණත්වයට රත් කිරීම මිනිත්තු 5ක් රත් කරනවා. දෙවනි පියවරේදී කිරි සාස්පානකට දාලා සෙල්සියස් 60ත් 65ත් උෂ්ණත්වයට රත් කිරීම මිනිත්තු 5ක්. තුන්වෙනි පියවරේදී රත් කරන අතරතුරේදී යොදය ඇතනම් ඉවත් කරන්න ඕනේ. රත් කරන අතරතුර අර යොදේ එනවනේ පුතේ. යොදේ තියෙනවා නම් ඉවත් කරන්න ඕනේ. ක්‍රීම් සෙපරේටර් කියලා. රත් කරන අතරතුර යොදේ ඇතනම් ඉවත් කිරීම. 4. උණු කරගත් කිරි සහිත සාස්පාන සිසිල් ජල බඳුනක් මත තබා සෙල්සියස් 45ත් 50ත් එක් නිවා ගැනීම. මේ අවස්ථාවේ කිරි හැඳිගෑම නොකළ යුතු අතර භාජනයේ වහලා තියන්න ඕනේ. 4 වෙනි පියවරේ උණු කරගත්ත කිරි සහිත සාස්පාන සිසිල් ජල බඳුනක් මත තියලා පුතේ සෙල්සියස් අංශක 45ත් 50ත් එක් උෂ්ණත්වයේ මානයකුත් ගන්නවනේ නිවා ගන්නවා. මේ අවස්ථාවේදී මතක තියාගන්න කිරි හැඳිගෑම නොකළ යුතු අතර භාජනයේ වහලා තියන්න ඕනේ. කිරි හැඳිගෑම නොකළ යුතු අතර භාජනයේ වහලා තියන්න ඕනේ. right. පියවර අංක 5. මේ අතරදී යොදයක් නම් ඉවත් කරන්න පුළුවන්. පියවර අංක 6. රසකාරක සුවඳකාරක කොකෝ පවුඩර් එකතු කරලා ලී හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න පුළුවන්. right. මතක තියාගන්න. 7. ජීවාණුහරිත මස්ලින් රෙදි කැබැල්ලකින් හෝ පෙරණයකින් කිරි පෙරා ගැනීම. අන්න බලන්න. ජීවාණු හරණය කරන ලද මස්ලින් රෙදි කැබැල්ලකින් හෝ පෙරණයකින් පුතේ හරි කිරි පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ පියවරේ පෙරාගත් කිරි ජීවාණු හරිත බෝතල් වලට පිරවීම. හෙඩ් ස්පේස් එක තමයි මේ කොච්චරද සෙන්ටිමීටර් 3.75ත් 5ත් අතර කටේ සිට පහළට පිරවීම කරන්නේ. බෝතලේ කටේ ඉඳන් පහළට හෙඩ් ස්පේස් එක. බෝතලේ කටේ ඉඳන් පහළට තියෙන ස්පේස් එකයි කියන්නේ. එතනින් පල්ලෙහාට තමයි ඒ ස්පේස් එකෙන් පල්ලෙහාට තමයි පුරවන්නේ. ඒකයි දුවේ පුතේ කියන්නේ. පෙරාගත් කිරි ජීවාණු හරිත බෝතල් වලට පිරවීම හෙඩ් ස්පේස් එක පුතේ 3.75ත් සෙන්ටිමීටර් 3.75ත් 5ක් කටේ සිට පහළට right බතක තියාගන්න. පෙරාගත් කිරි ජීවාණු හරිත බෝතල් වලට පුරවන්න ඕනේ. ඊට පස්සේ හෙඩ් ස්පේස් එක 3.75ත් 5ත් සෙන්ටිමීටර් කටේ සිට පහළට අනුව තමයි පිරවීම සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. පියවර අංක 9 පුතේ බොටල් කැප් සීල් එකක් ආධාරයෙන් මූඩි හයි කරන්න පුළුවන්. කිරි පුරවා මූඩි සවි කළ බෝතල් පැස්ටරීකරණය සිදු කිරීමට යොදා ගන්න පුළුවන් පුතේ. මේ බලන්න. බොටල් කැප් සීලර් එකකින් බොටල් කැප් සීලර් එකකින් ආධාරයෙන් මූඩි සවි කරන්න ඕනේ. ඊට පස්සේ මේ බෝතල් වලට පුරවලා මූඩි සවි කරලා සීල් කරගෙන තියෙන බෝතල් පැස්ටරීකරණයට යොදා ගන්න පුළුවන්. LT ක්‍රමය යොදා ගන්න පුළුවන්. මතකද LT ක්‍රමය low temperature long time ක්‍රමයනේ. LT right මේක LT කියලා ලියන්න ළමයි. මේක පටලගෙන LTT කියලා එහෙම ලියන්න එපා. මේක LT low temperature long time. low temperature එක තමයි සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයේ මිනිත්තු 30ක්. මතක තියාගන්න ඕන පුතේ අනිවාර්යයෙන්. එහෙම නැත්නම් HTST high temperature short time එක. මේ high temperature එක කොච්චරද? සෙල්සියස් අංශක 72ක උෂ්ණත්වයේ තත්පර 15ක්. හරිද බලන්න? ඔව්. මෙන්න HTST කියන්නේ හරියටම හරිනේ. සෙල්සියස් අංශක 72ක උෂ්ණත්වයක් යටතේ තත්පර 15ක්. පිටත 78ත් 80ත් උෂ්ණත්වයේ තත්පර 15ක් ලැබුව විට ඇතුළත සෙල්සියස් 72ක උෂ්ණත්වයකට පැමිණෙනවා කියලා තියෙනවා. right. මතක තියාගන්න. පිටත 78ත් 80ත් උෂ්ණත්වයේ තත්පර 15ක් තිබ්බහම ඇතුළත සෙල්සියස් 72ක උෂ්ණත්වයකට පැමිණෙනවා. හරි. පියවර අංක 11 ඊට පස්සේ පැස්ටරීකරණය කරන ලද කිරි බෝතල් පුතේ අඬුවක් හෝ පිරිසිදු රෙදි කඩක් ආධාරයෙන් ඉවත් කර සිසිල් වීම සඳහා
වියලි ස්ථානයක තැන්පත් කරන්න ඕනේ. මතක තියාගන්න. මේ පැස්චරීකරණය කරන ලද කිරි බෝතල් අපිට අඬුවක් භාවිතා කරලා එහෙම නැත්නම් පිරිසුදු රෙදි කඩක් ආධාරයෙන් ඉවත් කරගෙන සිසිල් වීම සඳහා වියලි ස්ථානයක තියෙන 12 වෙනි පියවරේදී මේ බෝතලේ පිටත සේදීම සිදු කරන්න අවශ්‍යයි පුතේ. ඊට පස්සේ 13 වෙනි පියවරේදී ලේබල් කරන්න පුළුවන් පුතේ. හරි. ඊට පස්සේ අපි දන්නවා දැන් මේ තාපමය ක්‍රමයක් භාවිතා කරලා පැස්ටරීකරණය කරාට පස්සේ සුද්ධජීවීන් විනාශ වුණාට සුද්ධජීවීන්ගේ බීජාණු විනාශ වෙන්නේ නැහැ. ඒ බීජාණු අක්‍රීය තත්ත්වයට ගබඩා කරන්න ඕනේ. ඒකින්ද අපි සෙල්සියස් අංශක 10ට වඩා අඩු උෂ්ණත්ව තත්ත්වයට ශීත ගබඩා කරන්න ඕනේ. ශීතනය කරන්න ඕනේ. ඒකයි මේ පියවර. මේ බලන්න. බෝතල් වල පිටත ඇති ජලය වියලුණු පසු සෙල්සියස් 5-10ත් උෂ්ණත්වයේ සහිත ශීතකරණයක ගබඩා කිරීම. සෙල්සියස් 5ත් සෙල්සියස් 5ත් 10ත් උෂ්ණත්වය තමයි මේ ශීත ගබඩා කරන උෂ්ණත්වය. බෝතල් වල පිටත තියෙන ජලය වේලුණාට පස්සේ සෙල්සියස් 5-10ත් අතර උෂ්ණත්වයේ සහිත ශීතකරණයක ගබඩා කිරීම කරන්න ඕනේ. අර ශුද්ධ ජීවීන්ගේ බීජාණු අක්‍රීය තත්ත්වයට ගබඩා කර තබා ගැනීම සඳහා මෙසේ ගබඩා කර සති 2-3ක් අතර කාලයක් තබා ගන්න පුළුවන්. මේ විදිහට ගබඩා කළා සති 2-3 කාලයක් පුතේ මේ කිරි ආහාර කිරි නිෂ්පාදිත තියාගන්න පුළුවන්. මෙසේ ගබඩා කර සති 2-3ක කාලයක් තබා ගත හැකියි. හරි. පැස්චරීකృత කල් කිරි නිෂ්පාදනයයි කතා කරේ පුතේ. පැස්චරීකරණය මගින් කිරි නිෂ්පාදනය සිදු කරේ පුතේ. අපි දැන් ජීවාණු හරණය මගින් කිරි නිෂ්පාදනයයි කතා කරන්න යන්නේ. බලන්න. B කොටස ජීවාණු හරිත කල් කිරි නිෂ්පාදනය කිරීම. හරි. බලමු. සුවිශේෂිතයි. මොකද අපි මේකෙදි කිව්වා ජීවාණු හරණය මගින් නිෂ්පාදනය කරන කල් කිරි අපිට ශීත ගබඩා කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිසර තත්ත්වයට තේ ගබඩා කරලා තියන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒකට හේතුව හැබැයි සීල් කරලා සංවෘත තත්ත්වයට තේ මූඩි ඇරලා නේ මූඩි හොඳට සීල් කරලා මේ සංවෘත තත්ත්වයට තේ ජීවාණු හරිත කල් කිරි පුතේ අපිට සාමාන්‍ය පරිසර තත්ත්වයට තේ ගබඩා කරලා තියන්න පුළුවන්. හරි. මොකද ජීවාණු හරණයේදී භාවිතා කරන ඉහළ උෂ්ණත්ව හේතුවෙන් සුද්ධ ජීවීන් සහ සුද්ධ ජීවීන්ගේ බීජාණු කියන සියල්ලම විනාශ වෙලායි තියෙන්නේ. හරි. බලන්න. ජීවාණු හරිත කල් කිරි නිෂ්පාදනයේ අපි යන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ බලමු. නැවුම් දියර කිරි ලීටරයක් අවශ්‍යයි පුතේ. සීනි කොකෝවා පිටි රසකාරක විදිහට. ඒ වගේම අපිට මේ සඳහා ලී තේ හැන්දක් අවශ්‍ය වෙනවා. ඔටෝක්ලේව් එකක් පීඩන තාපකයක් හෝ පීඩන උඳුනක්. ඔටෝක්ලේව් එක නැත්නම් ප්‍රෙෂර් කුකර් එකක් අවශ්‍ය වෙනවා. පීඩන තාපකයක් හෝ පීඩන උඳුනක් ඔටෝක්ලේව් හෝ ප්‍රෙෂර් කුකර් එකක් අවශ්‍ය වෙනවා මේ සඳහා. right. ක්‍රමවේදයට යනවා අපි ජීවාණු හරණය මගින් කල් කිරි නිෂ්පාදනයේ ක්‍රමවේදයටයි ආදරණීය දූපෙත යන්නේ. නැවුම් එලකිරි තමයි පුතේ ප්‍රධාන රෝ මැටීරියල් එක ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මෙතන යොදාගන්නේ. නැවුම් එලකිරි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන පැස්ටරීකරණයේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙලම අනුගමනය කරමින් කිරි බෝතල් වල පුරවා මූඩි සවි කිරීම සිදු කරන්න පුළුවන් පුතේ. මොකද්ද පුතේ කරන්නේ? නැවුම් එලකිරි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙසගෙන පැස්ටරීකරණයේදී අනුගමනය කළ ක්‍රියාපිළිවෙලම අනුගමනය කරමින් පුතේ කිරි බෝතල් වල පුරවා මූඩිය සවි කරන්න ඕනේ. හරි. ඊළඟට මූඩිය සවි කරගත් බෝතල් ජීවාණු හරණය කිරීමට පුතේ පීඩන උඳුනක් හෝ පීඩන තාපකයක් පුතේ පීඩ තාපකයක් ප්‍රෙෂර් කුකර් එකක් හරි ඔටෝක්ලේව් එකක් හරි තමයි යොදාගන්නේ. ඒකත් මතක තියාගන්න. මේ සඳහා මුලින්ම පීඩන තාපකයට එහි සිදුරු සහිත ආධාරකයේ උසට වඩා පහළට සිටින ලෙස ජලය පුරවලා ඒ මත ආධාරකේ නැත්තම් කිරි සහිත බෝතල් සිරස්ව ඇසිරීම සිදු කරන්න ඕනේ පුතේ. බලන්න. මුලින්ම පීඩන තාපකයට එහි සිදුරු සහිත ආධාරකයේ උසට වඩා පහළ සිටිනසේ ජලය පුරවලා ඒ මත ආධාරකයක තමයි පුතේ කිරි සහිත බෝතල් සිරස්ව ඇසිරීම සිදු කළ යුත්තේ.
හරි ඒ වගේම අපි මදක් රත් වූ විට පීඩන තාපකයේ පිටවෑල් එක කපාටේ විවෘත කරලා ඇතුළත ප්‍රසාරණය වාතය ඉවත් කරලා පුතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 121ක් වන තෙක් රත් කරලා එම උෂ්ණත්වයේම මිනිත්තු 15ක් 20ක් තියන්න ඕනේ. බලන්න මදක් රත් වුණාම අර පීඩන තාපකයේ පිට කපාටේ විවෘත කළා මොකද කරන්නේ? ඇතුළත ප්‍රසාරණීය වාතයේ සද්දෙන් අර ඉවත් වෙන්නේ ඇතුළත ප්‍රසාරණීය වාතයේ ඉවත් කරනවා පුතේ. ඉවත් කරලා අපි දන්නවා සෙල්සියස් අංශක 100ට වඩා ඉහළ උෂ්ණත්වයි ජීවාණුහරණයේදී භාවිතා කරන්නේ. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 121ක් වෙන තෙක් පුතේ රත් කරලා එම උෂ්ණත්වයේම මිනිත්තු 15ක් 20ක් තැබීම සිදු කරනවා. රයිට්. ඊට පස්සේ බල සැපයුම ඉවත් කරලා පීඩන තාපකය සිසිල් වීමට ඉඩ හරින්න ඕනේ පුතේ. ඉන්පසු බල සැපයුම ඉවත් කර පීඩන තාපකය සිසිල් වීමට ඉඩ හරිනවා. රයිට්. හරි. සිසිල් වූ පීඩන තාපකයේ පිටාර කපාටය එක්සෝට් වෑල් එක මුලින්ම විවෘත කරලා පසුව පියන විවෘත කරන්නේ. මතක් කරගන්න කරන විදිය සිසිල් වෙච්ච පීඩන තාපකයේ එක්සෝට් වෑල් එක පිටාර කපාටයයි මුලින්ම විවෘත කරන්නේ. ඊට පස්සේ තමයි පියන විවෘත කරන්නේ. බෝතල් අඩුවක් වූ වියලි පිරිසුදු රෙදි කඩක් ආධාරයෙන් බෝතල් පුතේ පිටතටගෙන වියලි ස්ථානයක ගබඩා කරලා තියන්න ඕනේ. පැස්ටරීකරණයේදී වගේ නැවත අපි ශීතකරණයේ සෙල්සියස් අංශක 5-10ත් අතර උෂ්ණත්වයේ නේද 10ට අඩු උෂ්ණත්වයෙන් ගබඩා කරනවා කිය සෙල්සියස් අංශක 5-10ත් අතර උෂ්ණත්වයේ මේක ගබඩා කරන්නේ නැහැ. අවශ්‍ය නම් ශීතකරණය දාන්නත් පුළුවන්. නැත්නම් අපි අර කිව්වා වගේ සීල් කරලා තියෙන සාමාන්‍ය පරිසර තත්ත්වයකට ගබඩා කරලා තියන්න පුළුවන්. හරි. හරි. අපි බලමු බෝතල් ජීවාණුහරණය කරන ආකාරය. ප්‍රථමයෙන්ම බෝතල් පිරිසුදු ජලයෙන් හොදන්න ඕනේ පුතේ. ප්‍රථමයෙන්ම බෝතල් පිරිසුදු ජලයෙන් හොදන්න ඕනේ පුතේ. හරි. මුලින්ම බෝතල් පිරිසුදු ජලයෙන් හොදන්න ඕනේ. බෝතල් පිරිසුදු කිරීමේදී බෝතල් පිරිසුදු ජලයෙන් හොදන්න ඕනේ පුතේ. ඊට පස්සේ 0.1% කෝස්ටික් සෝඩා NaOH ද්‍රාවණයක පැය 12ක් ගිල්ලලා තියෙනවා බෝතල්. බෝතල් පිරිසුදු කරන ආකාරය මුලින්ම පුතේ ෆස්ට් අපි බෝතල් පිරිසුදු ජලයෙන් හොදනවා ක්ලීන් කරනවා පුතේ. ඊට පස්සේ පුතේ ඉන්පසු 0.1% කෝස්ටික් සෝඩා NaOH ද්‍රාවණයක පැය 12ක් ගිල්ලලා තියෙනවා පුතේ. ද්‍රාවණයක පැය 12ක් ගිල්ලලා තියෙනවා. රයිට්. ඊට පස්සේ සේදුම් කාරකයක් යොදලා සබන් වැනි කෝස්ටික් සෝඩා ඉවත් වන තෙක් හොදලා නැවතත් අවසානයේ පිරිසුදු ජලයෙන් දෙවරක් සෝදා ගැනීම සිදු කර ගන්නවා පුතේ. බලන්න තුන්වෙනි පියවරේදී පුතේ සේදුම් කාරකයක් යොදාගෙන සබන් වැනි මේ කෝස්ටික් සෝඩා ඉවත් වන තෙක් පුතේ හොදලා අවසානයේ පිරිසුදු ජලයෙන්ොත් දෙපාරක් හොදා ගන්නවා. හතරවෙනි පියවරට යනවා. පිරිසිදු ඇල් ජලයට බෝතල් ඇතුළු කළ ක්‍රමයෙන් රත් වීමට ඉඩ හැරීමෙන් ඒවා පිපිරීමෙන් ආරක්ෂා කරගත හැකි. බෝතල් හරස් අතට ඇසිරීම. පිරිසිදු ඇල් ජලයට බෝතල් ඇතුළු කරලා පුතේ ක්‍රමයෙන් රත් කරනකොට හරි ඒවා පිපිරීමෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. බෝතල් හරස් අතට ඇසිරීම සිදු කරන්න පුළුවන් එහිදී අපිට. 5 ඊට පස්සේ බෝතල් සාස්පානක සිරස්ව සාස්පානක බෝතල් සාස්පානක් ඇතුලේ සාස්පානක බෝතල් සිරස්ව තියෙන විදිහට බෝතල් සිරස්ව අසුරනවා. සාස්පානක බෝතල් සාස්පානක සමාය වෙන දරුවනේ බෝතල් සාස්පානක තිරස්ව බෝතල් නෙමේ කිරි දාලා නෙමෙයි කිරි දාන්න කලින් මේ බෝතල් ජීවාණුහරණය ගැන කතා කරන්නේ. බෝතල් ජීවාණුහරණය ගැන කතා කරන්නේ. කිරි දාලා නෙවෙයි තියෙන්නේ. කිරි දැම්මට පස්සේ තමයි අපි සිරස් වේවා අසුරලා තියන්නේ. දැන් බෝතල් ජීවාණුහරණය මේ කරන්නේ පස්වෙනි පියවරේකේ. බෝතල් සාස්පානක තිරස්ව අතුරලා සාස්පානක බෝතල් සිරස්ව නෙවෙයි බෝතල් තිරස්ව අසුරන්නේ. තිරස්ව බෝතල් අතුරන්නේ. තිරස්ව බෝතල් අතුරන්නේ.
බෝතල් සාස්පානක තිරස්ව අසුරා බෝතල් වැසනසේ ජලය පුරවනවා. බෝතල් අර සාස්පානට දාලා තිරස්ව අසරුපු බෝතල් ඒ බෝතල් වැහෙන තේ ජලය දානවා බලන්න. හරි බෝතල් වැසනසේ ජලය පුරවා භාජනයේ ලිප තබා සෙල්සියස් 100ක උෂ්ණත්වයට පසු නටන ජලයට රත් කරනවා. ජලය නටනතුරු රත් කරනවා. සෙල්සියස් 100ට පත් වූ පසු මිනිත්තු 30ක් එම උෂ්ණත්වයේම තබා ජීවාණුහරණය කර ගැනීම. ඒ උෂ්ණත්වයේම මිනිත්තු 30ක් තියලා ජීවාණුහරණය කරගන්න. එසේ ජීවාණුහරණය කරගත් බෝතල් ජීවාණුහරණය කරන ලද දැහි අඬු ආධාරයෙන් දැහි අඳු ජීවාණුහරණය කරලා තියෙන්න ඕනේ. නැත්නම් සුද්ධ ජීවින්ට දැහි අඬු හරහා සුද්ධ ජීවින්ට ඇතුල් වෙන්න පුළුවන්. එසේ ජීවාණුහරණය කරගත් බෝතල් කොහොමද මේ දැහි අඬු භාවිතයෙන් ඒ කර්මාන්ත වල තියෙන දැහි අඬු භාවිතයෙන් හරි දැහි අඬුවක ආධාරයෙන් ජලතාපකයෙන් ඉවතටගෙන පිරිසිදු ජීවාණුහරිත භාජනයක් තුල කට යටිපැත්තට සිටිනසේ කට පහළට සිටිනසේ අසුරා වායු රෝධක වන ලෙස පියනකින් වහලා තියන්න ඕනේ. වායු ඇතුල් වෙන්න බැරි වෙන්න වායු රෝධක වන විදියට පියනකින් වහලා තියන්න ඕනේ. බලන්න. හරි. මේ බලන්න. බෝතල් සාස්පානක තිරස්ව අසුරා බෝතල් වැසනසේ ජලය පුරවලා භාජනීය ලිපේ තියලා සෙල්සියස් අංශක 100 උෂ්ණත්වයට පත් වුණාට පස්සේ ඒ උෂ්ණත්වයේ මිනිත්තු 30ක් තියලා ජීවාණුහරණය කරගන්න පුළුවන් ආදරණීය දුවේ පුතේ. එසේ ජීවාණුහරණය කරගත් බෝතල් ජීවාණුහරණය කරන ලද දැහි අඬුවක ආධාරයෙන් ජලතාපකයෙන් ඉවතට අරගෙන පිරිසුදු ජීවාණුහරිත භාජනයක් තුල කට පහළට සිටිනසේ අසුරා වායුරෝධක වෙන ලෙස පියනකින් වැසීම. කට පහළට වෙන විදිහට අසුරලා වායුරෝධක වන විදිහට පියනකින් වහලා තියන්න පුළුවන්. මූඩි ජීවාණුහරණය කරන්න එපා අපි. බෝතලේ කට වහන්න එපා, සීල් කරන්න එපා, බෝතලේ සංවෘත කරන්න එපා. එහෙනම් මේ මූඩි ජීවාණුහරණය කරගන්න එපා පුතේ. ඒ පියවරට යම් බලන්න. සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් 0.5 ග්‍රෑම් රයිට් ජලයේ ලීටර එක දිය කළා සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් 0.5 ග්‍රෑම් ජලයේ ලීටර එකක දිය කරගෙන හරිද සාදාගත් ද්‍රාවණයක මිනිත්තු 10ක් මේ මූඩි තියලා ගිල්වල තියලා මූඩි හොඳින් සෝද ගන්න ඕනේ. ඊට පස්සේ එසේ සෝදාගත් මූඩි සෙල්සියස් 85ත් සෙල්සියස් 95ත් අතර උෂ්ණත්ව සහිත ජලතාපකයක මිනිත්තු 20ක් 25ක් පමණ ගිල්වා ජීවාණුහරණය කර ගැනීම. ඊට භාජනයේටම ගිල්වා දැහි අඬු ජීවාණුහරණය කර ගැනීම කරන්න පුළුවන්. මේවා අල්ලන්න, බෝතල් අල්ලන්න. එම දැහි අඬුවේ ආධාරයෙන් ජලතාපකයේ මූඩි ඉවත් කරගෙන අර ජීවාණුහරිත භාජනයක දාලා ඒකත් වායුන්ට ඇතුල් වෙන්න බැරි විදියට වායු රෝධක වෙන විදියට වහලා තියන්න ඕනේ. එහෙනම් සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් ග්‍රෑම් 0.5ක් වතුර ලීටර එකක දිය කරලා හදාගත්ත ද්‍රාවණයක මූඩි විනාඩි 10ක් ගිල්වලා තියලා හොඳින් සෝද ගන්නවා පුතේ. මේ විදියට සෝදගත්ත මූඩි සෙල්සියස් 85ත් 95ත් අතර උෂ්ණත්වයක් සහිත ජලතාපකයක මිනිත්තු 20ක් 25ක් පමණ ගිල්වලා ජීවාණුහරණය කරගන්න. ඒ භාජනයේටම ගිල්වලා දැහි අඬු ජීවාණුහරණය කරගන්න පුළුවන්. ඒ විදිහට ජීවාණුහරණය කරත දැහි අඬු ආධාරයෙන්ම ජලතාපකයේ මූඩි ඉවතට අරගෙන ඉවත් කළා ජීවාණුහරිත භාජනයකට දාලා ඒ භාජනයේ වායු රෝධක වන විදියට වායුන්ට ඇතුල් වෙන්න බැරි විදියට වසා තැබීම සිදු කළ යුතුයි දුවේ පුතේ. නිගමනය තමයි පුතේ නිස්පාදනය කරන ලද පැස්ටරීකృత කිරි හා කල් කිරි වෙළඳ පොලේ ඇති එම නිස්පාදනත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. රයිට්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ආදරණීය දොළ පුතාලත් එක්ක මේ සජීවීව විශේෂයෙන්ම මේ ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේවල් එක්ක දුවල පුතාලත් එක්ක බෙදා ගන්න ඉදිරියේදී අපි මේ ආකාරයට කල් කිරි සහ පැස්ටරීකృత කිරි නිස්පාදනය කරන්න බලාපොරොත්තු වෙන ආදරණීය දුවේ පුතේ. රයිට්. එතකොට අපි බලමු මේ ආකාරයට නිස්පාදනය කරන ලද පැස්ටරීකృత කිරි පැස්ටරයිසේෂන් කරපු කිරි
ඒ වගේම කල්කිරි මේ වෙළඳ පොලේ තියෙන නිෂ්පාදනත් එක්ක සංසන්දනය කළා බලන්නත් කියනවා පුතේ. ඒක නිගමනයක් විදිහට අපිට ඒක සඳහන් කරන්න පුළුවන්. අපි විශේෂිත කරුණු වලට යනවා විශේෂයෙන්ම පැස්ටරීකරණයට අදාළ විශේෂිත කරුණු වලට යනවා පුතේ. පැස්ටරයිසේෂන් වලට අදාළ විශේෂිත කරුණු මතක තියාගන්න. සිම්පල් E පැස්ටරයිසේෂන් පැස්ටරීකරණයට අදාළ විශේෂිත කරුණු වලට යන්නේ. රත් කළ කිරිවල යොදය හොඳින් ඉවත් නොවුනොත් අර ක්‍රීම් සෙපරේටර් කියනවා අපි මොකද පුතේ යොදය ඉවත් කිරීම අපි මේ රත් කරපු කිරිවල යොදය පුතේ යොදේ අපි දන්නවා කිරි රත් කරපුවාම ඒ වගේ අර යොදය රැඳෙනවා පුතේ. මේ විදිහට රත් කළපු කිරිවල යොදය හොඳින් ඉවත්තු නැත්නම් අවසන් නිෂ්පාදනයේ යොදය කොටස් ඒවා අර අපි දන්නවා අවලම්බනය වෙමින් කිරිවල අවලම්බනය වෙමින් පවතින නිසා මේ නිෂ්පාදනයේ තත්ත්වයේ බාලනවා ඒව හැපෙනවට ඒවත් මේ කිරිත් එක්ක කටට යනකොට කැමති නෑනේ අපි. අර අවලම්බනය තියෙන මේ නිෂ්පාදනයේ ගුණාත්මක භාවිතයක හේතුවක් වෙනවා අඩුපාඩුවක් වෙනවා. එහෙනම් රත් කළ කිරිවල යොදය හොඳින් ඉවත් නොවුනොත් අවසන් නිෂ්පාදනයේ යොදය කොටස් අවලම්බනය වෙමින් පවතින නිසා නිෂ්පාදනයේ තත්ත්වය මේකෙන් බාල වෙන්න පුළුවන්. ඒ වගේම මේ සඳහා කිරිවල යොදය ඉවත් කිරීම හෝ සමජාතීය කිරීම කරන්න ඕනේ. එකම විදිහට මේක තියෙන එක යොදය අයින් කරන්න ඕනේ. නැත්නම් මේක සමජාතීයකරණය කරන්න ඕනේ. වෙනත් දේවල් තියන්න බෑ. එකම කිරි නම් කිරි විතරයි ඒක නියමටම තියෙන්න ඕනේ. හරියටම ප්‍රවිතියට තියෙන්න ඕනේ. බෝතල් මෝඩි සහ කිරි රත් කිරීමේ කාලය අදාළ උෂ්ණත්වයට පත් වූ අවස්ථාවේ සිට මැනගන්න අවශ්‍ය වෙනවා. බෝතල් මෝඩි ඒ වගේම කිරි රත් කිරීමේ කාලය ඒ අදාළ නියමිත උෂ්ණත්වයටම පත් වූ අවස්ථාවේ ඉඳලා මැන ගැනීම කරන්න ඕනේ. පෙරීමට යොදා ගන්නා පෙරනහා රෙදි කඩත් ජීවාණුහරණය කළ යුතුයි මතක තියාගන්න. රත් කළපු කිරිවල යොදය හොඳින් ඉවත්තුන් නැත්තම් පුතේ අවසන් නිෂ්පාදනයේ යොදය කොටස් අවලම්බනය වෙමින් පවතින හින්දා නිෂ්පාදනයේ තත්ත්වය බාල වෙනවා. ඒ වගේම මේ සඳහා කිරිවල යොදය ඉවත් කිරීම හෝ සමජාතීකරණය කිරීම කළ යුතුයි. බොහෝ මූඩි සහ කිරි රත් කිරීමේ කාලය අදාළ උෂ්ණත්වයට පත් වූ අවස්ථාවේ සිට මැන ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම පෙරීමට යොදා ගන්නා පෙරනහා රෙදි කඩ ජීවාණුහරණය කළ යුතුයි. පෙරීමට යොදා ගන්නා පෙරනහා රෙදි කඩ ජීවාණුහරණය සිදු කළ යුතුයි පුතේ. හරි. ඒ වගේම මේ බෝතලයට කිරි පුරවනකොට බෝතල් කටේ ඉඳන් 2.5ක් පමණ ඉඩ තැබීමෙන් රත්වීමේදී හෝ අධිශීතනය වීමේදී හෝ ඇතිවන ප්‍රසාරණ නිසා සිදුවන හානි වැළැක්වෙනවා. අපි කිව්වේ දැන් බෝතලය ගත්තොත් අපි යම්කිසි මෙන්න මේ ආකාරයට බෝතලේ කටමට්ටමටම පුරවන්නේ ඒකයි කියන්නේ. සෙන්ටිමීටර් 2.5ක පමණ ඉඩක් තියෙනවා බෝතලේ. කටමට්ටමටම පුරවන්නේ. හරි. ඊට පස්සේ තමයි උඩටම පුරවන්නේ. මොකද බෝතලෙට කිරි පුරවනකොට කටේ ඉඳන් සෙන්ටිමීටර් 2.5ක් පමණ අපි ඉඩ තැබීමෙන් තියෙනවා. මොකද හේතුව රත් වීමේදී හෝ නැත්නම් ඩීප් ෆ්‍රීස් වෙනකොට නැත්නම් අධිශීත වීමේදී හෝ ඇතිවන ප්‍රසාරණය නිසා මොකද වෙන්න පුළුවන්? සිදුවන හානි වළක්වා ගන්න තමයි මේ ආකාරයට පිරවීම සිදු කරන්නේ. හරි බලන්න. බෝතලයට කිරි පිරවීමේදී බෝතල් කටේ සිට 2.5ක් සෙන්ටිමීටර් පමණ ඉඩක් තැබීමෙන් රත් වීමේදී හෝ අධිශීත වීමේදී හෝ ඇතිවන ප්‍රසාරණය නිසා සිදුවන හානි වැළකෙනවා. ඒ වගේම මූඩි සවි කිරීමේදී මූඩි අතින් ඇල්ලීමෙන් වලකින. මූඩි හයි කරද්දී කිසිම වෙලාවක මූඩි අතින් අල්ලන්නේ නැහැ. මේ සඳහා ජීවාණුහරිත දැහි අඬුවක් වූ අත් ආවරණ යොදා ගන්න ඕනේ. අතෙත් සුදුර ජීවෙන්න ඉන්නවානේ පුතේ. ජීවාණුහරිත දැහි අඬුවක් වූ අත් ආවරණ භාවිතා කළා තමයි මූඩි ඇල්වීම සිදු කරන්න ඕනේ. මතක තියාගන්න මූඩි සවි කරනකොට මූඩි අතින් අල්ලන්නේ නැහැ. ඒ සඳහා ජීවාණුහරිත දැහි අඬුවක් හෝ පුතේ අත් ආවරණයක් තමයි යොදා ගැනීම සිදු කරන්නේ. ජීවාණුහරිත දැහි අඬුවක් හරි
අත් ආවරණයක් තමයි පුතේ වෙනුවෙන් ඒ සඳහා යොදාගන්නේ. හරි. ඊළඟට බෝතල් සීලරේ පතුලට බෝතල් සීල් කරන සීලරේ බෝතල් සීලරේ පතුලට රබර් කැබැල්ලක් තබා ඒ මත බෝතලේ ඍජුව පිහිටුවා. අපි බෝතල් සීලරේ පතුලට රබර් කෑල්ලක් දාලා පුතේ ඒ මත මෙන්න මෙහෙම බෝතලේ ඍජුව තියලා ඒ මත බෝතලේ ඍජුව තියලා තමයි අපි අර ජීවාණුහාරිත දැහි අඬුවක් හරි අත්තාවරණයක් හරි භාවිතා කරලා මේ බෝතල් මූඩි සවි කිරීම සිදු කරන්න පුතේ. රයිට්. බෝතලයේ ඍජුව පිහිටනසේ මූඩ සවි කිරීමෙන් ඒකේ මොකද එහෙම කිරීමේ හේතුව බෝතල් පුපුරා යාමෙන් වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම කිරි බෝතල් ජලතාපකයක පැස්ටරීකරණය කිරීමේදී පුතේ මේ ජලතාපකේ පතුලට මස්ලින් රෙදි කෑල්ලක් එලලා ජලතාපකයක දාලා මේවා පැස්ටරීකරණය කරනවා නම් ජලතාපකේ පතුලට පුතේ මස්ලින් රෙදි කෑල්ලක් දාලා පතුලට මස්ලින් රෙදි කඩක් එලා ඒ මත තැම්පත් කිරීමෙන් රත්වීමේදී ජලතාපකේ පතුල සමග බෝතල් ස්පර්ශවීම වළක්ව ගන්න පුළුවන්. අන්න ඒකත් සුවිශේෂිත කරුණක්. බලන්න. බෝතල් සීලරේ පතුලට රබර් කෑල්ලක් තියලා ඒ මත බෝතලය කෙලින් පිහිටවලා මූඩි සවි කිරීමෙන් බෝතල් පුපුරා යාමෙන් වළක්ව ගන්න පුළුවන්. හරි. ඒ වගේම කිරි බෝතල් පැස්ටරීකරණය කරනකොට ජලතාපකයක දාලා ජලතාපකේ පතුලට පුතේ මස්ලින් රෙදි කඩක් එලා ඒ මත මේ බෝතල් තැම්පත් කිරීමෙන් රත් වෙනකොට ජලතාපකේ පතුල සමග බෝතල් ස්පර්ශ වීම වළක්ව ගන්න පුළුවන් කෙලින්ම. හරි. අපි ඊට පස්සේ බලනවා මේ කල්කිරි නිපදවීම සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. B කොටස විදියට කල්කිරි නිපදවීම යනවා අපි. කල්කිරි නිපදවීම. හරි. මේකෙදි පීඩන තාපකයකට ජලය පෙරවිය යුත්තේ සිදුරු සහිත ආධාරකයේ උසට වඩා අඩු උසකටයි. පීඩන තාපකයට ජලය පුරවන්න ඕනේ සිදුරු සහිතෙහි ආධාරකයේ උසට වඩා අඩු උසකට. ඒක මතක තියාගන්න. පීඩන තාපකය යොදා ගන්න ඕනේ. පීඩන තාපකයට ජලය පුරවන්න ඕනේ පීඩන තාපකයේ සිදුරු සහිත ආධාරකයේ උසට වඩා අඩු උසකට. එක. ඊළඟට පීඩන තාපකයේ පියන නිවැරදිව සවි කළ යුතුයි. රයිට්. ඔටෝක්ලේව් එකේ පියන පීඩන තාපකයේ පියන නිවැරදිව සවි කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් නිවැරදිව සවි කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? එසේ නොවුවහොත් ඒ පීඩනයේ નિયમિત පීඩනයට ළඟා වෙන්නේ නැහැ. ඒ වගේම පියන ගැලවී යාමෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්. එකත් නිවැරදිව පියන සවි කරන්න ඕනේ. එකත් සැලකිලිමත් වෙන්න ඕනේ. පියන ගැලවී යාමෙන් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. පියන විවෘත කිරීමට පෙර අපි දන්නවා මේකේ තියෙනවා එක්සෝට් වැල්ව් එක නැත්නම් පිටාර කපාටය ක්‍රමිකව විවෘත කරලා අර ඇතුළත පීඩනය ඉවත් කරන්න ඕනේ. එහෙම නොකිරීමනුත් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. මතක තියාගන්න. පියන විවෘත කරන්න කලින් පිටාර කපාටය ක්‍රමිකව විවෘත කරලා ඇතුළත තියෙන පීඩනය ඉවත් කරන්න ඕනේ. එසේ නොකිරීමෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්. එහෙම කරේ නැත්නම් දුවේ පුතේ අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. හරි. පීඩන තාපකයේ පියන විවෘත කරන්න ඕනේ සිසිල් වුණාට පස්සේ. පීඩන තාපකයෙන් ඉවතට ගත්ත බෝතල් නිවුණට පස්සේ සෝඩියම් මෙටාබයිසල්ෆයිඩ් දිය කරන ලද ජලයෙන් ඒවා හෝදලා පියන අවට තැවරලා තියෙන කිරි ඉවත් වෙනවා. එතකොට ඒ මත ශුද්ධ ජීවීන් වර්ධනය වීමත් වළකිනවා. ජීවාණු හරිත කිරි මාස 6ක් පමණ කාලයක් මූඩිය අරිනතුරු තබා ගන්න පුළුවන්. මතක තියාගන්න. ජීවාණු හරණය කරපු කිරි මූඩිය අරිනතුරු මාස 6ක පමණ කාලයක් වුණත් තියාගන්න පුළුවන්. ශුද්ධ ජීවීන් සහ ඔවුන්ගේ බීජාණු සියල්ලම විනාශ වෙලා තියෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න පුතේ. හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 12 වෙනි ශ්‍රේණියේ 9 වන ඒකකයට අදාළව ඒ ප්‍රායෝගික පරීක්ෂණ වලදී සිදුවෙන ගැටලු අපිට කතා කරන්න තියෙන සුවිශේෂිත කර්ම ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරින් දුවල පුතාලට ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්න වලට විසඳුම් ඒවා
විස්තරාත්මකව සාකච්ඡා කරනවා පුතේ. විශේෂයෙන්ම මේ සමාලෝචන ප්‍රශ්න අවසන් කොටස යටතේ අපි සිදු කරන්නේ දුවල පුතාලත් එක්ක ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණවල තියෙන කරුණු ඒ දේවල් ගැටලු විදිහට දුවල ඉදිරිපත් කළා ප්‍රශ්න වශයෙන් ඉදිරිපත් කළා ඒවා සාකච්ඡා කිරීමයි සිදු කරන්න දුවේ පුතේ. අපි ඊළඟ ගැටලුවත් එක්ක දුවල පුතාලත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසේ.